නමෝ බුද්ධාය. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. ඔබේ කලන මිතුරා ශ්‍රද්ධා රූපායනිය ඔස්සේ සම්බුදු සිතක අසිරිය සදහම් සාකච්ඡාව ඊටාම දයාවෙන් ඔබට සමීප කරමින් අපි ඔබ මුණ ගැහෙනවා. ඉතින් පින්වන්ත හැම දිනාම භාග්‍යවතුන් වහන්සේගේ අසම සම අසහාය දිදුලන ප්‍රඥාව අනන්ත ගුණ සම්පatti පිළිබඳව අනුමෝදන් වන්න අවකාශ සැදෙන මේ පින්වන්ත හෝරාව වෙනුවෙන් ඊටාම දයාවෙන් හැමදෙනා මේක රාශි කර ගන්නවා. ඉතින් අපි ගුරු දෙවිඳුන් වන්දනමාන කරමු අදත් ඒ සමගම අපට අනුකම්පාවෙන්ම මේ උතුම් සදහම් පිළිසඳර පිණිස වැඩමවන්නට යෙදෙන අදත් වැඩම කොට වදාළ අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේ ගරුතර මහ සංඝරුවන දෙපා නැමද ආදර ගෞරවයෙන් පිළිගනිමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ඉතින් අපි දැන් සූදානම් සදැහැති දායකත්වයේ සිහිපත් කරගන්න අපි හැමදෙනාම වෙනුවෙන් අද දායකත්වයේ දරන්නේ වර්ෂ 2021 ජූනි මාස 10 වන දින දෙවන උපන්දිනයේ සමරන මාසදු දුල්වන් පින්වන්ත පුතුණුවන්ට ආශිර්වාද කිරීමේ අපේක්ෂාවෙන් අමුහේන ගැවිලි පිටිය අරණායක යන ලිපිනේ පදිංචි පින්වත් ජීවන් කුමාර මහත්මයා අකිනි මංජලී මහත්මිය සහ යමේෂා සුවින්දි පින්වන්ත දියණිය ඇතුළු ඒ පවුලේ පින්වන්ත හැමදෙනා. ඉතින් මේ පින්වතුන් හැමදෙනාම සිහිපත් කොටගෙන කැටුව ඔබ හැමදෙනාමත් කැටුව ගරුතර මහා සංඝරත්නයේ පාමුල අපේ මේ උදාර පොසොන් සමයේ දහම් සාකච්ඡා පිණිස අවසරය සූදානම් කරගනිමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. සම්බුදු සිතක අසිරිය සදහම් සාකච්ඡාව පිණිස ස්වාමීනි අදත් කාලය උදා වුණා. අපට අනුකම්පාවෙන් අපගේ පින්වත් ස්වාමින් වහන්සේට අප උදෙසා අනුශාසනාවන් වැටහෙවා. අවසරයි ස්වාමීනි. නමෝ බුද්ධාය. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු. පරම පූජනීය කල්යාණ මිත්‍ර ගුරු දේවයන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. විදුක් නිරෝගී සූපත් භාවය චිරජීවනයේ සැලසේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, පින්වත් මහත්මයා, එහෙමයි ස්වාමීනි. අපි කතා කරමින් සිටි අපගේ අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ විශාරද ඥානයන් පිළිබඳව. එහෙමයි. එතකොට බුදුරජාණන් වහන්සේට විශාරද බවක් පිහිටලා තියෙනවා. හරි ආශ්චර්යයි. මේ විශාරද බව කියලා කියන්නේ කිසි තැනකදී බයක් සැකක් උපදින්නේ නැති කරුණු හතරක් තියෙනවා. එහෙමයි ස්වාමීනි. කිසිම ආකාරයකින් හේතු සහිතව චෝදනා කරන්න බැරි කරුණු හතරක්. ඒක කෙනෙකුට හිතෙන්න පුළුවන් කරුණු හතරක් තියෙන්නේ කියලා. මේ හතරට සියල්ල ගුණ වෙලා තියෙනවා. එහෙමයි ස්වාමීනි. සියල්ලම තියෙනවා. හැම පැත්තෙම විශාරදයි. සකල දිසාවම සකල හැම පැත්තෙම. එහෙමයි ස්වාමීනි. යම්තාක් දෙවියන් අතර, මරුන් අතර, බඹුන් අතර, ශ්‍රමණය අතර, බ්‍රාහ්මණය අතර, දිව් මිනිස් ප්‍රජාව තුල ඒ සියලු දෙනා ඒක රාශී වෙලා බද්දී ඒ සියලු දෙනාම තථාගතයන් වහන්සේ දිහා බලද්දී යම් ගුණ සමුදායක් බලනව නම් ඒ ගුණ සමුදායේ ਸਰව සම්පූර්ණයි. එහෙමයි. විශාරදයි. එහෙමයි. සිදුරක්වත් හොයන්න බැරි මට්ටමේ විශාරදයි. එහෙමයි. අභූතයෙන් කරුණු සහිතව චෝදනා කරන්න බැරි අයුරින්ම විශාරදයි. එහෙමයි ස්වාමීනි. පරිපූර්ණයි. ඉතින් ඒ සියලු කරුණු ඒක රාශී කළා විශාරද බව කරුණු හතරක් ඔස්සේ දේව මිනිස් ලෝකයා අතර ප්‍රතිඥා දෙනවා. එහෙමයි ස්වාමීනි. කරුණු හතරකින් මේ ඒක ප්‍රමාණවත් ඒක. එහෙමයි. ස්වාමීනි මොනතරම් පරිපූර්ණ සාත්‍රු සම්පත්තියක්ද? පරිපූර්ණයි. එහෙමයි ස්වාමීනි. ඒ පරිපූර්ණ බව ගැන අපි හැමතිස්සෙම හිත පහදව ගන්න ඕනේ. එහෙමයි. ඒතරි පරිපූර්ණ විශාරද ඥානයන්ගෙන් හිබි ශාස්ත්‍රුන් වහන්සේ හැමතිස්සෙම අපි ගන්න තීන්දුව තීරණ වලට පවා අපිට ඊසනමන්න අපි පුරුදු වෙන්න ඕන. එහෙමයි ස්වාමීනි. සාදුකාර දෙන්න පුරුදු වෙන්න ඕන. අපිට ඒක පුරුදු කරගන්න බැරි එක අපේ දුර්වලතාවයේ තියෙන ප්‍රශ්නයක්. එහෙමයි.
නමුත් අපි ශාස්ත්‍රීය සම්පත්තිය ගැන එතන පිළිහිටන්න ඕනේ. එහෙමයි. එහෙමයි තියෙන්නේ. ඒතර බුදුරජාණන් වහන්සේ මනවින් දුක්ෂය කිරීම පිණිස යම් දහමක් දේශනා කළාද, විවරණය කළාද, පැනිවුවාද, ඒ දහමින් මනාකට දුක් ෂය වෙනවා කියලා ශ්‍රාවකයා තුල සදහැ බීජ උපදින්න ඕන. එහෙමයි ස්වාමීනි. මොහොතකට හරි ඔහු මේ දහම් පරයයන් බැහැරව කිව්වොත් මේ දහමින් මනාකට දුක් ෂය වෙන්නේ නැහැ කියලා තථාගතයන් වහන්සේගේ විශාරද ඥාණයට පහර ගැසීමක්. එහෙමයි ස්වාමීනි. තථාගතයන් වහන්සේගේ විශාරද ඥාණයට පහර ගැසීමක්. එහෙමයි. හරි පුදුමයි ඒක. ස්වාමීනි එහෙම තමන් හැවෙනි ප්‍රලාප තමන් අතින් කියවෙන්නේම තමන්ගේ නොදැනීම නිසාත් වෙන්න පුළුවන්, අඥානකම නිසාත් වෙන්න පුළුවනි. සමහර දේවල් තියෙනවා ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා එකතු කරන්න යම් මෙයා පිළිවෙතක් අනුගමනය කළාද ඒ පිළිවෙත අතහැර ගන්න බැරි වීම නිසාත් පහර ගන්න පුළුවන්. ස්වාමීනි ඒකාන්තයෙන් මහත් වූ අවාසනාවක්මද? අනිවාර්යෙන් ඒ තථාගත සම්මා සම්බුදු කෙනෙක් පිළිසරණ කරගෙනමයි මේ නිවන් මඟ දියුණු කරගන්න තියෙන්නේ. එහෙමයි ස්වාමීනි. ඉතින් ඒ සර්වඥයන් වහන්සේටම අපි පහර ගන්න ගත්තොත් එහෙම මොනතරම් අභාග්‍යයක්. මොනතරම් අභාග්‍යද? එහෙමයි ස්වාමීනි. ඒක නිවට බවටම වැටෙන්නේ අපි. එහෙමයි. මොහොතින් මොහොත ඒ සෑම මොහොතකම අපි පිරිහි යනවා මිසක අපි දිනුවක් ලබන්නේ නැහැ. එහෙමයි. දිනුවක් ලබන්නේ නැහැ. ස්වාමීනි පරිපූර්ණ සාත්‍ෘත්වයේ ලෝකේ පහළ වෙලා තියෙන දුර්ලභ අවස්ථාවේ අපේ මාන්නය මේවා සේරම පැත්තකින් දාලා පාකමල් සිපගෙන වන්දනා කරගෙන එතන පිහිටන්න ශ්‍රාවකයා දක්ෂ වෙන්න ඕනේ. එහෙමයි ස්වාමී. හැබැයි එතෙන්ට එනවා කියන එක ලේසි නෑ. එහෙමයි. එතෙන්ට එනවා කියන එක ලේසි නෑ. මොකද ඒකට හේතුව මොකද සසරේ අපේ තියෙන අඩුපාඩු තියෙනවනේ. ලාභයට ආසයි. එහෙමයි. අදාළ ලාභේ අදාළ විදියට ලැබෙන විදියට තමයි එතකොට ඒ කෙනා ජීවත් වෙන්නේ. ලාභේ අතහැරලා භාග්‍යතුන් වහන්සේගේ මේ අවබෝධයට එනවා කියන එක ලේසි දුෂ්කරයි. එහෙමයි ස්වාමීනි. සත්කාරයට ආසයි, කීර්තියට ආසයි, ප්‍රශංසාවට ආසයි. එතකොට මේවට හිත ආස වෙනකොට එතකොට මේ දේවල් ලබා ගන්න වැඩපිළිවෙලක් තුල හිටපු කෙනා යම් මතවාදයක් අදහසක් ගොඩනගාගෙන ඒක සමාජගත කරලා ඒ තුල නම් ජීවත් වෙලා තියෙන්නේ. එතකොට ඒක අතහරින්න වෙනවා නම් භාග්‍යතුන් වහන්සේගේ අවබෝධය ගාවට එද්දී ඒක දුෂ්කර නැද්ද එතකොට? එහෙමයි ස්වාමීනි. දුෂ්කරයි. මම කියන්නේ ඒක ශ්‍රද්ධාවට එනවා කියන එක දුෂ්කරයි. එහෙමයි. නමුත් ස්වාමීනි අපි උදෙසා මොනතරම් රැකවරණයක් පරිපූර්ණ විසරද භාවය ඇති පරිපූර්ණ අවබෝධ ඇති සාත්‍රුන් වහන්සේ පාමුල අපිට තිබෙන රැකවරණේ. ඒකනේ අපි හැමතිස්සෙම මේ අතරම විසරද ඥාන ගැන සිහි කරන්න ඕනේ. එහෙමයි ස්වාමීනි. නිරතුරුවම සිහි කරන්න. රැකවරණෙමයි තියෙන්නේ. එහෙමයි. ඊළඟට දසබල ඥාන ගැන නිරතුරුවම සිහි කරන්න ඕනේ. මාස ගණන් සිහි කරන්න ඕනේ. අවුරුදු ගණන් සිහි කරන්න ඕන ශ්‍රාවකී. එහෙමයි. උතන මේ අඩුගානි ශාස්ත්‍රූත්වය හඳුනගන්න එපා ඉස්සෙල්ලම. ශාස්ත්‍රූත්වය හරියට හොඳට හිතට පනපෝල හඳුනගෙන එතන පිහිටලා ධර්මය හදාරන්න ගන්න කෙනාට ධර්ම මාර්ගී වැඩිමක් තියෙනවා. එහෙමයි. එහෙම නැතුව ධර්ම මාර්ගය හදාරන්න ගන්න කෙනාට දැනුම රැඳෙනවා, වාදය එනවා. දැනුම රැඳෙනවා, වාදය එනවා. එහෙමයි ස්වාමීනි. ගුණයෙන් හිත බර විය. ගුණයෙන් බර වෙන්නේ. එහෙමයි. ගුණයෙන් බර වෙන්නේ. කුමදර සදහැසිත නිර්මාණය වෙච්ච නැති. එයාම නොදැනුවත්වම ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා මුල් කරගෙන තථාගතයන් වහන්සේගේ අවබෝධයට එයාම නොදැනුවත්ව පහර ගහලා. එහෙමයි. හරි පුදුමයි ඒක. හරි පුදුම භයානක සිද්ධියක් මේක. ස්වාමීනි නිවන් දක්නා ජාති දක්වා සසරේ එහෙම නොවේවා අපිට නම් අපි අතින් නම් සාත්‍රුන් වහන්සේ උදෙසා අල්ප මාත්‍රයක අවඩන වේවා කියලා ශ්‍රාවකයාට හිතන්න තියෙනවනේ. එහෙම හිතලා එතෙන්ටම එන්න මහන්සි ගන්න විතර කෙනෙක් හිතන්න පුළුවන්. ඉතින් එහෙම දැන් අපි ඉතින් මේව අනුගමනය කළේ ඇත්තටම මේ අසවල් සිල්ගුණ පිරු උත්තමයන් වහන්සේ නිසා නේද මෙහිමයි. මේ දැන් මේ ශාසනී ශ්‍රද්ධාව කියන්නේ එක ගුණ ධර්මයක්. එහෙමයි. සීල සම්පත්තිය කියන්නේ තව ගුණ ධර්මයක්. සුතය කියන්නේ තවත් ගුණ ධර්මයක්. එහෙමයි. ත්‍යාගය කියන්නේ තව ගුණ ධර්මයක්. ප්‍රඥාව කියන්නේ තව ගුණ ධර්මයක්. එහෙමයි. එතකොට යම් කිසි කෙනෙකුට සීල සම්පත්තිය ඇති වෙන්න පුළුවනි. ඒතර සීල සම්පත්තිය ඇති වුණු පමණින් ඔහුගේ කරුණු සියල්ල නිර්වෘල් කියලා කියන්න බෑනේ. එහෙමයි ස්වාමීනි. ඒතර සීලේ ඒ උත්තමයන් වහන්සේගේ සීලය මුල් කරගෙන වන්දනා කරන්න. ඒක හොඳ දෙයක්. එහෙමයි. එතකොට ශ්‍රද්ධාවක් ඇති වුණු පමණින් මේ උත්තමයන් වහන්සේගේ සීල කරුණු නිර්වෘල් කියලා කියන්න බෑ. හැබැයි ඒ උත්තමයන් වහන්සේගේ ශ්‍රද්ධා සීල මුල් කරගෙන වන්දනා කරන්න
සිව්පසෙන් අනුග්‍රහ කරන්න. එහෙමයි ස්වාමීනි. හැබැයි ඒකෙන් අදහස් වෙන්නේ ඒ උත්තරමයන් වහන්සේ කියන දේවල් විතරක් පිළිපදින්න කියන එක නෙමෙයි. එහෙමයි. ඒකට අපිට ශාස්ත්‍රුන් වහන්සේ නමක් ඉන්නේ. නිතරම සාත්‍රු ශාසනයට මම මේ කියන්නේ නිතර ශාස්ත්‍රුන් වහන්සේගේ වටේ රැඳෙන්න තියෙනවා. එහෙමයි ස්වාමීනි. ඒතර හැමතිස්සෙම ශාස්ත්‍රුන් වහන්සේගේ වටේ රැඳෙන්න ගත්තාට පස්සේ අපිට මේ කිසි ගැටලුවක් නැහැ නේ. එහෙමයි. ඒතර මේ ගොඩක් අය වෙන්නේ මොකද්ද? ශ්‍රාවකයගේ වටේ රැඳෙනවා ශාස්ත්‍රුන් වහන්සේගේ අවබෝධය අමතක කරනවා. එහෙමයි. මේක තමයි අද ගොඩාක් වර්තමානයේ සිදුවෙලා තියෙන අභාග්‍ය සම්පන්න සිදුවීම. මොකද්ද? ශ්‍රාවකයාගේ වටේ රැඳීමත් ශාස්ත්‍රුන් වහන්සේගේ අවබෝධය අමතක කිරීමත්. එහෙමයි. ඕක අනිත් පැත්ත නෙවෙන්න ඕන. මොකද්ද? ශාස්ත්‍රුන් වහන්සේගේ අවබෝධයේ රැඳෙන්න ඕන. ශ්‍රාවකයාගේ ගුණය මත පිහිටා හොයාගෙන ගිහිල්ලා වඳින්න පුදන්න සිව්පසෙන් උපස්ථාන කරන්න. එහෙමයි. එච්චරයි. එහෙමයි. ඒකනේ ධර්මානුකූලව ශාස්ත්‍රුන් වහන්සේ මේ දෙව් මිනිස් ලෝකයට පෙන්වලා දීලා තියෙන්නේ. එහෙමයි. මොකද ශාස්ත්‍රු හැමතිස්සෙම දේශනාවල හොඳට බලන්න සද්ධාති තථාගතස්ස බෝධි. එහෙමයි. භාගතුන් වහන්සේගේ අවබෝධය අදාහ ගන්න. එහෙමයි. ශ්‍රාවකයන්ගේ අවබෝධය අදාහ ගැනීමක් ගැන කතා වීමක් නැහැ. එහෙමයි ස්වාමී. ශ්‍රාවකයා සුපටිපන්නයි, උජුපටිපන්නයි, ඥායපටිපන්නයි, සාමීචපටිපන්නයි කියලා පහදින්න. පැහැදිලා හොයාගෙන යන්න ආහුණියයි. එහෙමයි. පාහුණියයි. ගෙදරට වඩම්ම ගන්න සුදුසුයි. දන් දෙන්න සුදුසුයි. වන්දනාමාන කරන්න සුදුසුයි. අනුත්තර පින්කෙත. එහෙමයි. පින් රැස් කරගන්න මේ උත්තරමයන් අහසලා තියාගන්න සාදු කියලා. ස්වාමීනි ශ්‍රාවක උතුමන් වහන්සේලාගේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා ආදී වශයෙන් මේ පින්වන්ත උතුමන් වහන්සේලාගේ ධම්මැස පහළවන්නේම භාග්‍යවතුන් වහන්සේ කරන කොටගෙන අනිවාර්යයෙන්ම එහෙමයි සර්. සර්වඥයන් වහන්සේ මුල් කරගෙනමයි මේ ශ්‍රාවක සංගරුවන බිහි වෙන්නේ. එහෙමයි සර්. එතන අපි හිටියට පස්සේ අපි මුල් තැන දෙන්න ඕන ශාස්ත්‍රුන් වහන්සේටනේ. එහෙමයි ස්වාමී. නේද? සර්වඥයන් වහන්සේ නිසා නම් ධර්මයේ බිහි වෙන්නේ. සර්වඥයන් වහන්සේ නිසා නම් ශ්‍රාවක සංඝරත්නෙ බිහි වෙන්නේ. අපි මුල් තැන දෙන්න ඕන කාටද? සර්වඥයන් වහන්සේටනේ. ස්වාමීනි ඒ ආදි වශයෙන් භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි ඇතිවෙන උදාර පැහැදීම ශ්‍රද්ධාව ප්‍රඥාව පිණිස මඟ පිණිස ගමන් මඟ පිණිස හේතු වෙනවාද? අනිවාර්යයෙන්ම. එහෙමයි. ඒ හිතේ ඇතිවෙන ඒකමයි ඒ විදියට ශ්‍රද්ධාවෙන් තෙතබරිත වෙන්න පුළුවන් නම් ශාස්ත්‍රුන් වහන්සේගේ විසරද ඥාන දසබල ඥාන තුල පිහිටලා ඒ ශ්‍රාවකයා මඟ වඩනවා. මඟ වරද්ද ගන්න. එහෙමයි. ඉතින් මේ සමාධියක් දියුණු වීමම සීල සම්පත්තිය වැඩි වීමම සර්වඥයන් වහන්සේගේ අවබෝධය අදහා ගැනීම කියලා කියන්න බෑ කෙනෙකුට. එහෙනම් දේවදත්තට ඔක තියෙන්න eBay. දේවදත්ත සිල් පිරුවා. සමාධි වැඩුවා. 이르දි උපදව ගත්තා. නමුත් සර්වඥයන් වහන්සේගේ සර්වඥ බව හඳුනාගත්තේ නෑ. එහෙමයි. දසබල ඥාන විසරද ඥාන විශ්වාස කළේ නෑ. එහෙමයි. අපි කියන්නේ ඒකයි. එන වරදින තැන එතන. එහෙනම් සීලෙනුත් කෙනෙකුට වරදින්න පුළුවන්. සමාධියනුත් කෙනෙකුට වරදින්න පුළුවන්. කුමක් නැත්තන්ද? සර්වඥයන් වහන්සේගේ දසබල ඥානයි විසරද ඥානයි තේරුම් ගන්න නැත්තම්. එහෙමයි. වරදිනවාමයි. එහෙමයි. ස්වාමීනි තවත් අනෙක් කරුණක් විමස ගන්න අවසර ලැබෙනවද? ඔව්. ස්වාමීනි මේ දේශනාවේදී තථාගතයන් වහන්සේ කල්යාණ මිත්‍රය ඇසුරෙන් ඊට පස්සේදී ශ්‍රද්ධාව වැඩෙන ආකාරය, ඉන් අනතුරුව යෝනිසෝ මනසිකාරය වැඩෙන ආකාරය අවිද්‍යා සූත්‍රයෙන් අපි පින්වත් සායනාසේ මතක් කොට වදාළ. ස්වාමීනි එතකොට භාග්‍යවතුන් වහන්සේ පහළ නොවන ලෝකේ මේ යෝනිසෝ මනසිකාරය නැති මේ අත දුවන දෙවියන් මිනිසුන් සහිත ලෝකයක් පමණක් වනවාද? භාග්‍යවතුන් වහන්සේ පහළ නොවූ කල භාග්‍යතුන් වහන්සේ පහළ වීමත් එක තමයි එතකොට මේ දෙව් මිනිස් ලෝකයාට ඇත්තටම අවිද්‍යා අන්ධකාරය දුරු කළා සත්පුරුෂ ජනීජනයා බිහි වෙන්න පටන් ගන්නවා. එහෙමයි ස්වාමීනි. ඒතර සත්පුරුෂ බවත් එක්ක තමයි ශ්‍රාවක සංගරවන කියන පිරිස නිර්මාණය වෙන්නේ. එහෙමයි. බාහිරට මේ තෙරුවන් කියන එක ලෝකේ නිර්මාණය වෙන්නේ ශාස්ත්‍රුත්වයෙන්. එහෙමයි ස්වාමීනි. තථාගතයන් වහන්සේගේ. එහෙමයි. දැන් බලන්න පසේ බුදුරජාණන් වහන්සේ මේ ලෝකෙ පහළ වුණාට ශ්‍රාවක සංගරවන බිහි වෙන්නේ නැහැ. කල්පනා කරලා බලන්න මේ ශ්‍රාවක සංගරවන බිහි වෙනවා කියන්නේ තථාගතයන් වහන්සේගේම ආශ්චර්ය නේද? එහෙමයි ස්වාමීනි. තථාගතය ඇයි කුමක් නිසාද ශ්‍රාවක සංගරුවන බිහි වෙන්නේ ස්වාක්ඛාත සම්දිට්ඨික ධහමකේ. ස්වාක්ඛාත සම්දිට්ඨික ධහමක් බිහි වෙන්නේ තථාගතයන් වහන්සේගේ. එහෙමයි. ඒතර පසේ බුදුරජාණන් වහන්සේ නමක්ගේ ස්වාක්ඛාත සම්දිට්ඨික අකාලික ධහමක් ලෝකෙට එළි වෙන්නේ නැහැ. ඒ නිසා ඊට අදාළ ශ්‍රාවක ජනයා බිහි වෙන්නේ පිළිවරා ගන්න.
හරි අසහාය අපිට හිතා ගන්න බැරි මහා පුණ්‍ය බලයක් ඒකට තියෙනවා. එහෙමයි ස්වාමීනි. අපිට ඒක කියන්නත් තේරෙන්නේ නැති මට්ටමට. එහෙමයි. ඒ තරම් විශේෂ නොවන දෙයක් ඒක. එහෙමයි. මොකද අපිට ඒක අපිට තේරෙන ප්‍රමාණය විශේෂ කරලා විතරක් කියන්නත් අපිට බයයි. මොකද අපිට බයයි තථාගතයන් වහන්සේට ගැරහීමක් ඇති වෙයි. එහෙමයි ස්වාමීනි. මොකද බුද්ධ විෂය, කර්ම විෂය අපිට මේ මනින්න බෑනේ අපිට. අපි සූත්‍ර දේශනාවකින්ම අපි කියන දහම් කරුණු පනපවනවා මිසක අපිට හිතමනා අපිට කියන්න පුළුවන් සීමා සහිත යම් ප්‍රමාණයක ඉඳගෙන. මොකද අපි ඉහාට ඒක මේ පනින්න හොඳ නෑ ඒක. එහෙමයි ස්වාමීනි. ඒ නිසා පින්වත්නි හරි ආශ්චර්යයි. එතකොට අපි මේ කතා කරමින් හිටියේ අවිජ්ජා සූත්‍රේ. එතන මේ අවිජ්ජා සූත්‍රේ බොහෝම ලස්සනට සරුවඥයන් වහන්සේගේ ශ්‍රී මුව මඩලින්ම වදාලා මේ ධම්මග වෙනසිලා යන්නේ කොහොමද කියලා. ශ්‍රී මුව මඩලින්ම කුමද්ද? එතන මේ සත්වයාගේ හිතේ මේ සත්වයා සංසාරේ යන්නේ තෘෂ්ණාව නිසා. එහෙමයි. ඒ සත්වයාගේ හිතේ තෘෂ්ණාව රැඳිලා තියෙන්නේ චතුරාර්ය සත්‍ය පිළිබඳ අවබෝධයක් නැතිකම නිසා. අපි ඒක ඊයේ බොහොම ලස්සනට විස්තරයෙන් කතා කළා. එහෙමයි. ඒ චතුරාර්ය සත්‍ය පිළිබඳ වැටහීමක් ඇති නොවෙන්න හේතුව තමයි නීවරණ ධර්ම පහේ හිත යට වෙලා තියෙන නිසා. නීවරණ ධර්මයන්ගෙන් හිත යට වෙලා තියෙන හේතුව කුමක්ද? මේ ත්‍රිවිධ දුෂ්චරිතය තුල සත්වය සසරේ ඇලී ගැලී වාසය කිරීම නිසා. එහෙමයි. එහෙනම් අද යුගයේ අපි තේරුම් ගන්න ඕන එතකොට කෙනෙකුට මේ ධර්ම අවබෝධ කරන්න බැරි නම් ඒ දේවල් සංවේදී වෙන්නේ නැත්නම් ඒ වෙන්නේ නැත්තේ ත්‍රිවිධ සුචරිතේ සසරේ ඇලී ගැලී හිටපු කාල සීමාව වැඩි. ඒතර බුදුරජාණන් වහන්සේ කාලේ සුළු දහම් පරයයක් ඇසෙද්දී ධර්මය අවබෝධ කළේ නීවරණ ධර්ම තුනී වෙලා තිබිලා තියෙනවා. එහෙමයි. නීවරණ ධර්ම තුනී වෙලා තිබිලා තියෙන්නේ ඇයි? ත්‍රිවිධ සුචරිතය තුල බොහෝ කල ඇලී ගැලී වාසය කරපු නිසා. එහෙමයි. ඒ නිසා සතර සතිපට්ඨානය නම් වූ දහම් පරයය තුල මනාවකට හිත පිහිටනවා. මනාවකට හිත පිහිටනවා. ඒත් මේකෙම තේරුම් ගන්න මේ සූත්‍ර දේශනා කියලා කියන්නේ අභිධර්මයක්. එහෙමයි. අද සාමාන්‍ය ලංකාවේ කතා බහක් තියෙන අභිධර්මයේ කියලා වෙනම දහම් පරයයන් ටිකක් විතරක් ගොනු කරගත්තු පිරිසක් ඉන්නවාද? අද එහෙම කළා මේ බුද්ධ දේශනාවට පුදුම හැලුවට ලක් කරලා ගරහන මට්ටමට පත් කරලා තියෙනවා. ඒක ඒ වාතාවරණ කොච්චර ගිහිල්ලා තියෙනවනම් සමාජගත කරලා තියෙනවද කියනවා. ඒ අභිධර්මයයි කියා ගන්න යම් පිරිසක් විසින් සීමා කරගත්තු යම් දහම් පරයයක් කොටසක් විතරක් අරගෙන කියනවා. ඒ දහම් පරයය නැතුව මේ මිහිඳු මහරහතන් වහන්සේ අපට දායාද කළ දීපු සූත්‍ර දේශනා විතරක් අධ්‍යයනය කළා නිවන් දකින්න බෑ කියන තැනට දැවිලා තියෙනවා. එහෙමයි ස්වාමීනි. එතකොට ඒ ඇයිට වැටහීමක් නැහැ මේ සූත්‍ර දේශනා කියලා කියන්නේ අභිධර්මයයි කියලා අදහසක් නෑ. එහෙමයි ස්වාමීනි. දැන් මේකෙන්ම තේරුම් ගන්න මේ දහම් පරයය කොච්චර ගැඹීරද? එහෙමයි. දැන් මේ දහම් පරයය මේ බුද්ධ දේශනාවේ තියෙනවා. දැන් මේ දහම් පරයය පිළිබඳ අවබෝධයක් නැතිකම නිසානේ දැන් ඒගොල්ලෝ අර අභිධර්මයේ කියාගත්තා දහම් පරයයක් ගොනු කරගෙන ඒක නතුව මේ ධර්මය අවබෝධ කරන්න බෑ සූත්‍ර දේශනාවල තියෙන පුංචි හැඳින්වීමක් විතරයි කියලා කියන්නේ. මේ දහම් පරයය තේරුම් ගන්න පුළුවන් වෙච්ච නිසාද බැරි නිසාද? බැරි වෙච්ච නිසා. එහෙනම් මේ දහම් පරයය අභිධර්මයක් නෙවෙයිද එතකොට? අභිධර්මයක්. එහෙමයි ස්වාමීනි. අභිධර්මයක්. එහෙමයි. අභිධර්මයක් නිසා ඒගොල්ලන්ට මේ දහම් පරයය වැටහෙන්නේ නැත්තේ. වැටහෙන්නේ නැති නිසා තමයි ඒ අය කියන්නේ අර අද සමාජයේ යම් දහම් පරයයන් ටිකක් මාතෘ දිව්‍ය රාජයාට දේශනා කළා කියලා ඒතර යම් දහම් පරයයන් ටිකක් තියෙනවා. ඒ දහම් පරයය ටික විතරක් අභිධර්මයේ කියලා ඒගොල්ලෝ ගන්නවා. අරගෙන ඊට පස්සේ චෝදනා කරනවා ඒ අභිධර්මයේ නැතුව නිවන් දකින්න බෑ කියලා. එහෙමයි. මේ සූත්‍ර දේශනාවල තියෙන පොඩි හැඳින්වීමක් විතරයි කියලා. ස්වාමීනි ශ්‍රාවකෙක් එවැනි තීන්දුව තියෙන විනිශ්චයන් කතා කරන්න ගියොත් එය වරද්දා ගැනීමක්ද? අනිවාර්යෙන් බුදුරජාණන් වහන්සේගේ විසරද ඥාන වලට පහර ගැනීම. එහෙමයි. හිතන්න එපා ලීචිනේ භාගතුන් වහන්සේගේ විසරද ඥාන වලට පහර ගන්නවා කියන්නේ. එහෙමයි. කල්ප ගානකට බුදු කෙනෙක්ගේ විසරද ඥානයකට Taman නොදැනුවත්ව පහර ගහනකොට එතන හානිය තියෙන කර්ම විපාකයක් විදියට සසරේ බොහෝ කල බුද්ධ කියන ශ්‍රී නාමයටවත් ඔහුට මේ වඳින්නවත් පුදන්නවත් අහන්නවත් ලැබෙන්නේ නැහැ. එහෙමයි. මතිමතාන්තර බොහෝ ගොඩ නැගලා සමහරලාට මේ ඉන්න පුළුවන් නෙවෙයි. හරිය මෙහිඳගෙන. එහෙමයි. නම බුද්ධ කියන ශ්‍රී නාමේ මුණ ගැහින්නේ. ස්වාමීනි පුද්ගලයෙක් තුළ විසුද්ධිය වැඩි යන ආකාරය නිකලෙස් වෙන ආකාරයේ දහම් පරයය දන්නේ ශාස්ත්‍රුන් වහන්සේනේ. එහෙමයි ස්වාමීනි. ශාස්ත්‍රුන් වහන්සේනේ එතකොට ඒක දන්නේ. එහෙමයි. ඒතර අපි තේරුම් ගන්න ඕන ශාස්ත්‍රුන් වහන්සේ ඇයි මනුස්ස ලෝකේ වැඩිපුරම මේ සූත්‍ර ධර්මයන් දේශනා කළේ ඇයි කියලා.
එහෙමයි. අපිට ඒකට ශාස්ත්‍රුන් වහන්සේගේ ඥාණයට අපි සාදු කියන්න ඕන. එහෙමයි. ඕනම දැන් ශාස්ත්‍රුන් වහන්සේට හැකියාවක් තියෙනවා මේ ඒ අදාළ කිනාට අදාළ දහම් පරයය තේරුම් හඳුනගෙන දේශනා කරන්න පුළුවන් ලස්සන ඥානයක් තියෙන එකට කියනවා ආසයානුසය ඥානය කියලා. ඒ ආසයානුසය ඥානෙ පිළිහිලා තථාගතයන් වහන්සේ මේ පුද්ගලයාට මේ දහම් පරයය හරියනවා කියලා දකින්නේ. එහෙමයි. ඒක ශ්‍රාවකයන්ට නෑ. එහෙමයි. ශ්‍රාවකයන් මේක සාරිපුත්ත මහ රහතන් වහන්සේටවත් නෑ. එක්තරා අවස්ථාවක කුද්දනිකායේ දේශනාවක් තියෙනවා. ඒක භික්ෂුන් වහන්සේ නමකට සාරිපුත්තයන් වහන්සේ ධර්මයේ දේශනා කරනවා හරියන්නේ නැහැ. ඊට බුදුරජාණන් වහන්සේ ගාවට එක් කරගෙන යනවා. එහෙමයි. ආයෙත් මෙන්න මේක පුරුදු කරන්න කියනකොට rahat වෙනවා. එහෙමයි ස්වාමී. දැන් බලන්න අර චුල්ලපන්තක මහපන්තක කතාවේ එහෙමයි. දැන් මාව අයියට රහතන් වහන්සේ නම. එහෙමයි. මල්ලිට එතකොට උනන්දු කරනවා. නමුත් තේරෙන්නේ නැහැ ඒක. රහතන් වහන්සේ නමක් වුණත්. එහෙමයි. තථාගතයන් වහන්සේ ගාවට එක් කරන් ගියා සුදුරුදි කඩක් විතරයි දුන්නේ. එහෙමයි ස්වාමීනි. නිකලෙස් වෙනවා. එහෙමයි. ඒ නිසා කවදාවත් මේ කාරණාවලින් පින්වත් සරුවඥයන් වහන්සේගේ මේ සරුවත්තා ඥානය ගැන තීරුම් ගන්න පහදින්න ගරහන්න එපා. එහෙමයි ස්වාමී. අනුබෝධින් ගරහලා තමන් පෞරස් කරගෙන කල්ප ගානකට මේ බුද්ධ ශාසනය අහිමි කරගන්න එපා. එහෙමයි. කවදාවත් කියන්න එපා. එතකොට මාතෘ දිව්‍ය රාජයාට දේශනා කළ දහම් පරයයන් තොරව මේ දහම අවබෝධ මනුෂ්‍යයන්ට ධර්මය අවබෝධ කරන්න බෑ කියලා කියන්න එපා. එහෙමයි. ඒ වචනේ බොහෝ පෞරස් වෙනවා තථාගතයන් වහන්සේගේ මේ. එතකොට බලන්න එතකොට මේ මාතෘ දිව්‍ය රාජයාට යම් කාලයක් ගිහිල්ලා මේ ධර්මයේ දේශනා කරන්නේ එතකොට. එතකොට ඒ කාල වෙනකම් මාර්ගඵලලාභී ශ්‍රාවකයෝ මේ මිහිතලිය මත පහළුන්නේ නැද්ද? එහෙමයි. පහළ වුණානේ. එහෙමයි. ඒතර බලන්න ඒ දහම් අභිධර්මය ඒ ධර්මයක් අභිධර්මයක්. මේ පටිච්චසමුපාද කොච්චර ගම්භීරද? එහෙමයි. අර ආනන්දයන් වහන්සේ කියනෝනේ මට මේ දහම් හරි සරලයි විදිහට. ආනන්ද හිම කියන්න එපා කියනවා. ඒතර හිම වැටහිම කෙනෙකුට ඇති වෙන්න පුළුවන් අදහස්. එහෙම අදහස් එන්න පුළුවනි. නමුත් මම මේ කියන අදහස් තුල හිර වෙන්න එපා. එහෙමයි ස්වාමීනි. මොකද ඒක ඒ වෙලාවේ තථාගතයන් වහන්සේ ඉඳලා නිරවුල් කළාටක් ගාලා. එහෙමයි. තව තැනක් කියන්නේ ආනන්දයන් වහන්සේ දේශනා කරනෝනේ ස්වාමීන් මට හිතෙනවා මේ කල්යාණ මිත්‍රයෝ මේ ශාසනය අඩක්ම ඉන්නවා කියලා. ආනන්ද එහෙමත් කියන්න එපා කිව්වා. එහෙමයි. ආනන්ද මේ සම්බුද්ධ ශාසනයේ සම්පූර්ණම කල්යාණ මිත්‍රයෝ ඉන්න ඕන කියනවා. එහෙමයි. ඒතකොට කෙනෙකුට ඒ වගේ යම් තමන්ගේ පුද්ගලික අදහස් එන්න පුළුවන්. නමුත් මේ අදහස 100%ක් සත්‍යද අසත්‍යද කියලා තේරුම් ගන්න බුද්ධ දේශනා පරිශීලනය. එහෙමයි. ස්වාමීනි එතරම් ශ්‍රාවකෙක් නිහතමානීත්වයක් හදාගන්න. අපගේ ආනන්දයන් වහන්සේත් භාග්‍යවතුන් වහන්සේ මේ පරිද්දෙන් නිවැරදි කරනකොට තම තමන් තුළ ඇති වෙන අදහස් භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයෙන් විනයෙන් විනිශ්චය කරගෙන මිසක් උද්දාමයටපත් වෙන්න නරකයි කියලා නිහතමානිකමක් ඇති කරගන්න තියෙන අවස්ථාව. ඒක එන්නෙම විසරද ඥාන පිළිගැනීම. එහෙමයි. ඒතර වැදගත්ම දෙයක් තමයි විසරද ඥාන පිළිගන්න ඕනේ. එහෙයි ස්වාමීනි. ඒක තමන් බලන්න තමන්ගේ හිතට එන මතිමතාන්තර අදහස් දෘෂ්ටි ඔක්කොම සංසිඳෙන්න පටන් ගන්න තථාගතයන් වහන්සේගේ විසරද ඥාන පිළිබඳ තියෙන විශ්වාසයත් එක්ක තමයි. ඒ විශ්වාසය බලවත් වෙන මතිමතාන්තර ඔක්කොම යටපත් කරන්න ලේසි. දැන් බලන්න ඒ අර ඔය දැන් මං කියව දේශනා තිබුණ උපඩ්ඩ සූත්‍රයේ කල්යාණ මිත්‍රයේ භාගයක්ම මේ ශාසනය අවශ්‍යයි කියලා ආනන්දයන් වහන්සේ හිතන කතාව ඊළඟ දේශනාවේ තියෙන සාරිපුත්තයන් වහන්සේ ඇති වෙන අදහස. සාරිපුත්තයන් වහන්සේ දේශනා කරන නිකලෙස්නේ. එහෙමයි. සාරිපුත්තයන් වහන්සේ දේශනා කරන ස්වාමීනි මට හිතෙන්නේ මේ බුද්ධ ශාසනය සම්පූර්ණයෙන්ම කල්යාණ මිත්‍රයෙ ඉන්න ඕන කියලා. සාදු සාදු සාරිපුත්ත කියනවා. දැක්කනේද සෝතාපන්න ශ්‍රාවකයෙකුගේ නිකලෙස් මුනිවරයෙකුගේ මේ අවබෝධය තියෙන වෙනස්කම. එහෙමයි ස්වාමීනි. ඒක තමන්ගේ අතට හිතට එන අදහස ඒතර අපි මේ තමන් මේ සමාජය ගත කරනකොට හරි පරිස්සමින් කරන්න ඕනේ. මේක විසරද ඥාන වලට පහර ගැහෙනවද? එහෙමයි. කෙනෙකුට එහෙම සිහිමුලා වෙලා සිද්ධ වෙන්න පුළුවන්. නැත්ති නෑ. නමුත් මේ තමන් කරපු ප්‍රකාශය තමන්ට අඩු ගන්න පිළිගන්න පුළුවන්. එහෙමයි. ඒක ලොකු දෙයක්නේ. එහෙමයි. නිවැරදි වෙන්න පුළුවන්. මොකද ඒතකොට තව පසුගාමී පිරිසක් එතකොට ඒ මේ විසරද ඥාන වලට පහර ගහ යන චරිත හදා ගන්න නැහැ. එතකොට ඔහු ධර්මයේ මුල් කරගෙන යම් අදහසක් පළ කරනකොට පරිස්සම් වෙනවනේ. එහෙමයි ස්වාමීනි. ඒක නෙවෙයි. එතනනේ පිහිටන්න ඕන ඇත්තටම නිතර නිතර තුනුරුවන සමා කරගන්න එක අනිවාර්යෙන් තුනුරුව සමා කරගන්නත් ඕන. අනික් කාරණේ තමයි Tamante භාග්‍යතුන් වහන්සේගේ විසරද ඥාන දසබල ඥාන වලට පහර මේ තමන් යම් ප්‍රකාශයක් කරනකොට බලන්න ඕන මේක මේ කියන ප්‍රකාශය තථාගතයන් වහන්සේගේ විසරද ඥානයට පහර ගැනීමක් වෙයිද? එන්න පුළුවන්. එහෙමයි. ආනන්දයන් වහන්සේලා හිතුනේ. එහෙමයි ස්වාමීනි. හිතිච්ච අදහස් තථාගතයන් වහන්සේ ඒ වෙලාවේ අවස්ථා දෙකේම හිඳලා තථාගතයන් වහන්සේ කිව්වා. කිව්ව නිසා හරි ගියා. එහෙයි ස්වාමීනි. එහෙම නේද? ඉතින් ඒ නිසා මෙතන අපි හරි සැලකිලිමත් වෙන්න ඕනේ. මේ අභිධර්මයේ කියන කාරණේ එතකොට අපි හරි නිර්වුල් කරගත්තම් හරි නේද? එහෙමයි ස්වාමීනි. එතන මේ සූත්‍ර කියලා කියන්නේ අභිධර්මයක්.
එතකොට මේ මාතෘ දිව්‍ය රාජයාට දේශනා කරපු ධහම මේ භාග්‍යතුන් වහන්සේ මනුෂ්‍ය වර්ගයාට මේ දේශනා කරපු ධහම තේරුම් ගන්නේ ඒ ධහම ඕන කියන කියලා කියන්නත් එපා. ඒකත් එතකොට මේ වැරදි අදහසක්. එහෙමයි ස්වාමීනි. එතකොට කොහොමද එහෙනම් ධම්සප්පවතුන් සූත්‍රයෙන් එතකොට මේ කෙනෙක් මේ සෝතාපන්න වෙන්නේ? එහෙමයි. අනාත්ම ලක්ෂණ සූත්‍රයෙන් කොහොමද සෝතාපන්න වෙන්නේ? භාග්‍යතුන් දේශනා කරන අනමතග්ග සංයුක්ත තියෙනවා. තිසමත සූත්‍රයෙන් කොහොමද එතකොට ඒක වෙන්නේ මෙහිමයි. මෙතන මෙන්න මේ අවිජ්ජා සූත්‍රය තියෙන විදිහට වෙන්නේ ඒක. අදාළ ගුණය පිරලා තියෙනවා. එහෙමයි. ඒතර ඒ ගුණය මොකද්ද කියලා තේරුම් ගන්න ඕන ඊළඟ කතාව. ඒතර ඒ ගුණය තමයි එතකොට අපි හොඳට අපි කතා බස් කළා සසරදී එතකොට පුරන්න ඕන ගුණය තමයි මේ ත්‍රිවිධ සුචරිතය. එහෙමයි. ත්‍රිවිධ සුචරිතය. ඒතර අපි බොහොම ලස්සනට ඒක විස්තර වුණා මේකදී. ඉතින් ඊළඟට විස්තර කරනවා දැන් මේ පංච නීවරණ නිසා තමයි කියනවා එතකොට මේ කුමද්ද අවිද්‍යාව කියන කාරණේ හිතේ පෝෂණය වෙන්නේ. ඒ කියන්නේ මේ දුකේ හට ගැනීම නැතිවීම මාර්ගය අවබෝධ වෙන්නේ නැති නිසා තමයි ප්‍රශ්න ඔක්කොම තියෙන්නේ. එතකොට දුක චතුරාර්ය සත්‍ය පිළිබඳ යම් කිසි කෙනෙකුට වැටහීමක් ඇති වුණොත් ඒ ඇති වෙන්නේ පංච නීවරණ වල තියෙන ප්‍රඥාව දුර්වල කරන පංච නීවරණයන් තමන්ගේ හිතේ බලපැවැත්වෙන ගතිය අඩු නිසා. එහෙනම් මේ උපතින්ම සමහරට පංච නීවරණයන්ගේ බලපැවැත්වෙන ගතියක් අඩු වෙලා යම් කිසි කෙනෙක් තියෙනවා නම් එහෙනම් පෙර සසරේ ගැන අපිට යම් අදහසක් ගන්න පුළුවන් ඔහුගේ කාය වචී මනෝ සුචරිතේ ඔහු පිහිටලා තියෙන කෙනෙක්. කුමක් නිසාද? කාය වචී මනෝ සුචරිතේ දුස්චරිතේ ඇලී ගලී වාසය කරපු කෙනාගේ පංච නීවරණ බලවත්. ඒ කියන්නේ ප්‍රඥාව දුර්වල කරන පංච නීවරණ බලවත්. එහෙනම් ප්‍රඥාව දුර්වල කරනව නම් පංච නීවරණ වලින් ඒ කියන්නේ එහෙනම් චතුරාර්ය සත්‍ය අවබෝධයට ඉඩ හදලා දෙන්නේ නැහැ කියන එකයි. එහෙමයි. ඊළඟට විස්තර කළා එතකොට මේ කතා වුණා අපි එතකොට මේ ත්‍රිවිධ දුස්චරිතට කෙනෙක් යන්නේ ඇයි කියලා ත්‍රිවිධ දුස්චරිත වළක්ව ගන්න බැරියයි කියලා ත්‍රිවිධ දුස්චරිත වළක්ව ගන්න අමාරු තියෙන ඉන්ද්‍රිය සංවරේ බලවත් නිසා. එහෙමයි. يعني ඇහෙන් රූප දැක්කට පස්සේ හිත ඇතුලේ සාමාන්‍ය ස්වභාවය තමයි මේ රූපෙන් ආස්වාදයක් ඇති වුනහම ඒ ආස්වාද නිමිත්ත හිත ඇතුලේ සාමාන්‍ය රැව්පිලිරැව් දෙනවා. එහෙමයි. ඒකත් එක්ක ආසාව, දේශය, මෝහය පෝෂණය වෙන හිත සකස් වෙන ස්වභාවයක් තියෙනවා හිතේ. එහෙමයි ස්වාමීනි. ඒතර මේ ස්වභාවයට තමයි ඉන්ද්‍රිය අසංවරය කියලා කියන්නේ. ආස්වාදයේ පමණම කල්පනා කිරීමෙන් ඔව්. ඒකත් එක්කම සාමාන්‍ය හිත යනවා. එහෙමයි. ඊළඟට පටිගයක් ආවට පස්සේ ඒකත් ඔස්සේ හිත යනවා. එහෙමයි. ඒතර අවිද්‍යානුසය වැඩ කරනකොට මෝහයත් එක්ක හිත වැඩ කරනවා. ඒතර මේ ස්වභාවයන් තුළ හිත බලපැවැත්වෙන ස්වභාවයට තමයි කියන්නේ ඉන්ද්‍රිය අසංවරය කියලා. ඒතර මේක තමන්ගේ චිත්තසංතානෙ වෙන එක. එහෙමයි. ඒක හඳුන ගන්න මහන්සි ගන්න. දැන් මේක හඳුනාගත්තා නම් මේකත් අභිධර්මයක්. මේක පෙර නොයසූ විරු දහමක්. එහෙමයි. මේක බුද්ධ ශාසනයක් තුල විතරක් ඉස්මතු වෙන දහමක්. මේක පසේ බුදුරජාණන් වහන්සේ නමකටවත් ප්‍රකට නොවන දහමක්. මේ පසේ බුදු කෙනෙකුට මේක ප්‍රකට වෙනවා නම් පසේ බුදුරජාණන් දේශනා කරනෝනේ ශ්‍රාවක ජනී ජනයට ඉන්ද්‍රිය සංවර කරගන්න කියලා. එහෙනම් පසුගාමි මේ ශ්‍රාවක සංඝ පිරිස බිහි වෙනවනේ. එහෙමයි. එහෙම බිහි වෙන්නේ නැහැ. බිහි වෙන්නේ නැත්තේ ඉන්ද්‍රිය අසංවරයේ කියන කාරණේ මේ දෙව් මිනිස් ලෝකයේ තුල අවබෝධ කරන්නේ ශාස්ත්‍රුන් වහන්සේ. ඒක අභිධර්මයක් ඒක. එහෙමයි. මේ ඉන්ද්‍රිය අසංවරය කියලා කියන්නේ මේක හඳුනගන්න එක අභිධර්මයක් මේක. මේකෙන් පංච නීවරණ පෝෂණය වෙනවා කියලා අවබෝධ කරගන්න එක අභිධර්මයක් මේක. පෙර නොඇසූ විරුද්ධ. පෙර නොඇසූ විරුද්ධ ධමයක් මේක. එහෙමයි ස්වාමීනි. මේක අවබෝධයත් එක්කයි මේ මාර පරාජය සිද්ධ වෙන්නේ. සර්වඥතා ඥාණයෙන්ම ස්පර්ශ සර්වඥතා ඥාණයෙන්ම මේක ස්පර්ශ කරන්නේ. එහෙමයි ස්වාමීනි. වෙන කෙනෙකුට විශේෂ වෙන්නේ නැහැ. එහෙමයි. ඒකට ශ්‍රාවකයා පවා එතන පණ පවන්න පටන් ගන්නේ ඒ ශාස්ත්‍රුන් වහන්සේගේ ශ්‍රාවකෙක් වෙච්ච දවසටයි. එහෙනම් බලන්න ශාස්ත්‍රුන් වහන්සේගේ ශ්‍රාවකෙක් වෙන්න එදාට පිළිගන්නවා එහෙනම් මේ ඉන්ද්‍රිය සංවර කරන්න ඕනේ කියලා. ඒකත් අභිධර්මයක් කියලා. එහෙමයි. අභිධර්මයේ නිවැරදිව තේරුම් ගන්න කියලා අපි නැවත නැවත සිහිපත් කරන්නේ. අභිධර්මයේ නිවැරදි තේරුම් ගන්න. එහෙමයි. මෙන්න මේ කියන ඉන්ද්‍රිය සංවරය නම් වූ ඉන්ද්‍රිය සංවර කිරීම නම් වූ අභිධර්මයේ නැතුව ධර්මය අවබෝධ කරගන්න නම් බෑ. එහෙමයි. ඒක සම්පූර්ණ පැහැදිලි. සෝතාපන්න ශ්‍රාවකයා පවා ඉන්ද්‍රිය සංවර කරගත්තේ නැත්නම් ඔහුම ජීවිත හතක් දක්වා යනවා. එහෙමයි. එහෙමයි සිද්ධ වෙන්නේ. එහෙනම් අභිධර්මයක්ද නැද්ද ඒක? අභිධර්මයක් ඒක. මේ ඉන්ද්‍රිය සංවරය කියන එක අවබෝධ කරගන්න දැන් අපි මේ කොච්චර පණ පොපෝ හිත සංවේදී වෙන හිත තේරුම් ගන්න පුළුවන් අපි විවිධ වචන හොයා අපි මේක කියලා දුන්නත් එතකොට එයාට මේ ප්‍රඥා ලාභි පොඩ්ඩක් හරි නැත්තම් ඒ ඉන්ද්‍රිය සංවරය කියන කාරණේ Tamanට තේරෙන්නේ නැහැ. එහෙනම් අභිධර්මයක් ඒක. එහෙමයි.
ඒක අභිධර්ම ගැඹුරු දහමක් ඒක. එහෙමයි ස්වාමීනි. එවන් ගැඹුරු දහමක් තේරෙන්නේ නැත්නම් පටිච්චසමුප්පාදය නම් වූ ගැඹුරු දහම කෙසේ තේරුම් ගන්නවද? පංච උපාදානස්කන්ධය නම් වූ ගැඹුරු දහම කෙසේ තේරුම් ගන්නද? එහෙමයි. ආයතන නම් වූ ධාතු නම් වූ ගැඹුරු දහම කෙසේ තේරුම් ගන්නද? සත්‍තිස් බෝධිපාක්ෂික නම් වූ ගැඹුරු දහම කෙසේ තේරුම් ගන්නද? එහෙමයි. මොකද ඉන්ද්‍රිය සංවරයත් එක්කමයි අනිත් සියලු ගැඹුරු දහම් තුල සමවදින්න පුළුවන්කම තියෙන්නේ. එහෙමයි. නැත්නම් සමවදින්නේ නැහැ. එහෙමයි. ඒක මේ දේශනාව ඊළඟට හරි ලස්සනට ඉස්මතු කරන්න පුළුවන් අපිට. ස්වාමීනි ඉන්ද්‍රිය සංවරය හේතු කොටගෙන ත්‍රිවිධ සුචරිතය ඇති වෙනවා ආදි වශයෙන් හේතු ප්‍රත්‍ය සහිත වූ මේ ධර්මයේ දේශනා කරන භාග්‍යවතුන් වහන්සේ ලෝකයේ මුල් වරට අපිට පැහැදීම පිණිස මේ අවස්ථාව උදා කරගන්න අවස්ථාව කොච්චර තියෙනවා ශ්‍රාවකයෙකුට කල්පනා කරනවා නම් තථාගතයන් වහන්සේ ගැන පහදින්න කොච්චර ලස්සන කාරණා තිබුණු සූත්‍රය. එහෙමයි ස්වාමීනි. හැම සූත්‍රයකම විශාරද ඥාන ප්‍රකට කරනවා. දසබල ඥාන ප්‍රකට කරනවා. එහෙමයි. නවහරහදී බුදුගුණයන් ප්‍රකට කරනවා. අනාවරණ ඥානය ප්‍රකට කරනවා. ආසයානුසේ ඥානය ප්‍රකට කරනවා. මේ සිව් විසරද ඥාන දසබල ඥාන දෙව් මිනිස් ලෝකයේ අතර විහිදෝමින් පතුරවමින් තමයි සියනද පවත්න්නේ. එහෙමයි. ඒකයි දෙවියන් බමුණු සාදුකාර දෙදී අනුමෝදන් වෙන්නේ. මේ අභිධර්මයේ තමයි තාම දෙවියන් අතර කතා වෙන්නේ. මේ අභිධර්මයේ. එහෙමයි ස්වාමීනි. මේ සතර සතිපට්ඨානය නම් වූ සතර සම්‍යක් ප්‍රධාන වීරිය නම් වූ සතර ඉර්ධිපහද නම් වූ පංච ඉන්ද්‍රිය නම් වූ පංච බල නම් වූ මේ මහා ගැඹුරු ධහම ගැන විශේෂයෙන් අවබෝධ කළ ඒ ධහමයි දෙවියන් අතර කතා වෙන්නේ. එහෙමයි ස්වාමීනි. ඒක හරිය ලස්සනට විස්තර කරනවා කියලා බලන්න මම දීඝනිකාය ජනවසම සූත්‍රයේ. ජනවසම සූත්‍රයේ තියෙනවා සනන් කුමාර බ්‍රහ්මරාජයා එනවා මේ චාතුරු මහා රාජික තාවතින්ස දෙවියන් අතරට. එහෙමයි. ඒ ඇවිල්ලා දේශනා කරපු ලස්සන සුන්දර දහමක් ජනවසම දෙවිය අහගෙන ඉඳලා බිම්බිසාරත්තුමා. මේ මාර්ගඵලලාභී බිම්බිසාරත්තුමා. ඒක අහගෙන ඉඳලා ඒක ඇවිල්ලා භාග්‍යවතුන් වහන්සේට දේශනා කරනවා. එහෙමයි. හරි සුන්දරයි. ගැඹුරු දහම තේරුම් ගන්න අපි නැවත නැවත සිහිපත් කරනවා. ඒතර මේ ඉන්ද්‍රිය සංවරේ නම් වූ ගැඹුරු දහම තේරෙන්නේ නැහැ අසතියේ අසම්පජන්නේ ඉන්න කෙනාට. එහෙමයි ස්වාමීනි. මොකද ඉන්ද්‍රිය සංවරේ තමන්ගේ හිත ඇතුලේ බලපවත්තන්නේ අසතියත් එක්ක. ඒ කියන්නේ සිහිමුලා බව. එහෙමයි. සිහිමුලා බව කියලා කියන්නේ කොහොමද? දැන් අපි හිතමුකෝ ඇහෙන් යම් රූපයක් ඇසුරු කරමින් කටයුතු කරනවා. නමුත් මේ අවස්ථාව පිළිබඳ එයාට සිහි කල්පනාව නැහැ. එහෙමයි. එහෙම ඉන්නකොට තමයි මේ රූපය පිළිබඳ හිතේ බැස ගන්න පටන් ගන්නේ. ඊළඟට කනේ ශබ්දයක් අහනවා. ඒතර මේ ශබ්දය අහනවා සිහි මුලා වෙලා අහන්නේ හැමතිස්සෙම. ඊළඟ නාසයෙන් ගඳ සුවඳ විඳිනවා සිහි මුලා වෙලා ගඳ සුවඳ විඳිනවා. දිවෙන් රස විඳිනවා සිහි මුලා වෙලා රස විඳිනවා. කයෙන් පහස විඳිනවා සිහි මුලා වෙලා පහස විඳිනවා. මනසින් අරමුණු වල හිතනවා සිහි මුලා වෙලා ඒව පවා හිතන්නේ. එහෙමයි. ඒකට අසතියේ අසම්පජන්ණය තමයි මේ ඉන්ද්‍රිය අසංවරයට හේතුව. අපි ඊයේ ගොඩක් විස්තර කළා අපි දහම් කැඩපතේ බොහෝ දේශනාවල අරගෙන අපි ගොඩාක් කරුණු විස්තර කළා. එහෙමයි. ඒතර මේක අපි හැමතිස්සෙම නැවත නැවත විස්තර කරන්නේ මේ දහම් පරයය නිර්වුල් කරගත්තොත් අසතිය අසම්පජන්ණය තුලින් ඉන්ද්‍රිය අසංවරේ වැඩෙනවා කියලා තේරුම් ගත්තොත් සම්බුද්ධ ඥාණයට පහදිනවා. එහෙමයි. එතකොට ඉන්ද්‍රිය අසංවරයෙන් ත්‍රිවිධ සුචරිතයට අපේ ජීවිතයේ ඇබ්බැහි වෙනවා කියලා තේරුම් ගත්තොත් මේ අභිධර්මයේ පහදිනවා. එහෙමයි. මේ ගැඹුරු දහමක් මේ. එහෙමයි ස්වාමීනි. ගැඹුරු දහමක් නිසා තමයි දැන් මේක කියද්දි මොකද වෙන්නේ? ආයෙත් අහනවා අපි ධර්ම මාර්ගේ වඩන්න අපි මේ මොකද්ද කරන්න ඕන? අහන්නේ නැද කට්ටිය? එහෙමයි ස්වාමීනි. ඒ අහන්නේ අයියේ? මේකේ සම වදින නිසාද සම වදින්නේ නැති නිසාද? නැති නිසා. හිතනවා තමන් මොකක්ද තාක්ෂණික දැනුමක් හරි මොනවා හරි පන්තියකට යනවා කියලා ඉගෙන ගන්න. එහෙමයි. දැන් ඔන්න ගුරුවරයා කියලා ඉවර වෙනවා. ඉවරනාට පස්සේ ආයෙත් අර කියලා දීපු දෙයක් ගැන ආයෙත් අහනවා. ඒ කියන්නේ එකකින් අදහස් වෙන්නේ මොකද්ද? කියලා දීපු දේ ගෝලයාට තේරිලා නැහැ. ඒකයි ප්‍රශ්නේ. එහෙමයි සර්. ඊළඟට විස්තර කරනවා. එතකොට මේ අයෝනිසෝ මනසිකාරය තමයි අසතිය අසම්පජන්ට හේතුව මොකද්ද? මේ හිත ඇබ්බැහි වෙලා තියෙනවා. දැන් බලන්න තමන්ගේ ඔබේ හිත දිහා බනහන් දැන් මේ වාඩි වෙලා ඉන්නේ සමහර විට. හිත ඇතුලේ තියෙන වෙන එකක්. සමහර අයට මේකේ වැරද්දක් හොයන්න හිතේ සමහර හිත වැඩ කරනවා මේ වෙලාවේ. සමහරට gedara ප්‍රශ්නකින් හිත වැඩ කරනවා. සමහරලාට තමයි සේවයක් කර ඉන්නවා. ඒ සේවයේ ප්‍රශ්නේ හිතේ වැඩ කර තමයි මේක. අන්න ඒක තමයි කියන අයෝනිසෝ මනසිකාරය. එහෙමයි ස්වාමී. මේකට තියෙන ඇටෙන්ෂන් එක බලවත් තියාගන්න බෑ හුට. හිත ඇතුලේ වෙන දේක් දුවනවා.
එහෙම නැත්නම් පහර ගහන්න හිතාගෙන මේක අහන මොකක් හරි දෙයකට. ඒ ගොඩක් ඒක දැන් ඔය ඉගෙන මහමෙවුනාගේ ධර්ම ප්‍රචාරයට ඔය දැන් පිරිසක් ඔය මේ පහර ගහන්නේ මේකත් එක්ක තමයි. කියන්නේ ඒගොල්ලෝ ඒ හැම දෙයකටම අවදාන පින්කමක් දිහා බැලුවත් එයාගේ හිතේ වැඩ කරන්නේ ඇදයක් තමයි හොයන්නේ. එහෙමයි ස්වාමී. අයෝනිසෝ මනසිකාරය හිත වැඩ කර කර ඇටෙන්ෂන් එක තියන් ඉන්නවා. ඒතර හැබැයි එයාගේ අයෝනිසෝ මනසිකාරයට ගැළපෙන යන දේකුත් පේනවා. නැත්ති නෑ. එහෙමයි. බණක් අහන්න ගියත් මේ ධර්ම ප්‍රචාරය ගත්තත් මේ සේවය ගත්තත් හැමතිස්සෙම ඇද හොයන අදහස, වැරදි හොයන අදහස, නිඳා කරන අදහස, අඩුපාඩුවක් බලන අදහස හිතේ හදාගෙන ඇටෙන්ෂන් එක තියන් ඉන්නකොට මොකද වෙන්නේ? වැඩිපුර බලපෙන්නේ ඇද හොයන අදහස නම් ඇදයක් පේනවා. එහෙමයි. වැරදි හොයන අදහස නම් වැරද්දක් පේනවා. නිඳා කරන අදහසින් නම් ඒ නිඳා කරන දේ එයාට එළියට එනවා. අර්ථය යන්නේ නෑ එතකොට. අද ගොඩාක් දෙනකොට සිද්ධ වෙලා තියෙන්නේ. බුද්ධ දේශනාවල තියෙනවා ඒ අදහසින් බණ අහන කෙනාට මේ ධර්මයේ සංවේදී වෙන්නේ නැහැ. එහෙමයි. අවබෝධ වෙන්නේ නැහැ. එහෙමයි. ඒක භාග්‍යතුන් වහන්සේගේ ਸਰවඥතා ඥාණයෙන් අවබෝධ කරලා තියෙන්නේ. මෙන්න අයෝනිසෝ මනසිකාරේ හානිය. එහෙමයි. ඒතර මේ අයෝනිසෝ මනසිකාරට හේතුව මොකද? අසද්ධාව. ශ්‍රද්ධාව නැහැ. එහෙමයි. සසරට බයක් ඇති වෙලා නැහැ. ලැජ්ජා බය ඇති වෙලා නැහැ. පාපී සිතීලිව ඇද හොයනවා කියන්නේ පාපී දෙයක් කියලා ඇති වෙලා නැහැ. තේරුණා නේද? එහෙමයි. එතකොට මේ පාපී සිතවිලට බය සද්ධාව නැති නිසා බය ඇති වෙන්නේ නැහැ නේ. ඒ සද්ධාව නැතිකමත් එක්ක මොකද්ද? හිතේ ඇදම, වැරද්දම, නින්දාවම හොය හොයා ඉන්න. අයෝනිසෝ මනසිකාරය. එහෙමයි. ඉතින් අයෝනිසෝ මනසිකාරයට හිත පිහිටියේ අසද්ධාව නිසා. අසද්ධාවට හිත ඉන්නේ කුමක් නිසාද? අසද්ධාවට හිත ඉන්නේ අසද්ධර්ම නිශ්‍රවණය කරා. එහෙමයි ස්වාමීනි. අසත් ධර්මය. හිත ගොඩ ගන්න, හිත සංවේදී කරන්න පුළුවන් ධර්මයක් ඔහු හොයන්නේ. අසත් ධර්මයක් හොයනවා. ඒතර අසත් ධර්මයක් දැන් හොයන්නේ ප්‍රසිද්ධිය නම්, හොයන්නේ බලවත් බව නම්, හොයන්නේ තනතුරු නම්, හොයන්නේ ධනය නම්. එතකොට මොකද වෙන්නේ? ඊට අදාළ දේවල් නම් හොයන්නේ. උකට මේ සත් ධර්මයක් නෙවෙයිනේ ඒතකොට ශ්‍රවණය වෙන්නේ. එහෙමයි ස්වාමීනි. ඊට අදාළ දේවල් තමයි හොයන්නේ ඔහු. ඊළඟට විස්තර කරනවා එන මේ අසත් ධර්මයේ ශ්‍රවණය වෙන්නේ කුමක් නිසාද? අසත්පුරුෂයාගේ. පරම සත්පුරුෂයාණන් වහන්සේ අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මනුෂ්‍ය වර්ගයාට අනුකම්පාවෙන් සොඳුරු දහමක් දේශනා කළා. එහෙමයි. පරම පූජනීය මහා කාශ්‍යප මහරහතන් වහන්සේ හරි පුදුමයි ධර්ම විනිශ්චයේ සිටිමින්, විනය විනිශ්චයේ සිටිමින් මේ දේවල් සූත්‍ර කියලා, එහෙමයි ස්වාමීනි. මේ දේවල් විනය කියලා බොහොම ලස්සනට වෙන් කළා තිව්වා. හරි ආශ්චර්යයි. ඊළඟට ඒ දහම්සක නිදානේ ගියා මොග්ගලීපුත්තිස්ස මහරහතන් වහන්සේට. මොග්ගලීපුත්තිස්ස මහරහතන් වහන්සේ ගා සදහම් නිදානේ ගියා පරම පූජනීය මිහිඳු මහරහතන් වහන්සේට. මිහිඳු මහරහතන් වහන්සේ බොහොම ලස්සනට තේරුම් බේරුම් කරගෙන ලංකා ජනයාට දෙව් මිනිස් ලෝකයාම නිකලෙස්සුණු මාර්ගඵල ලැබූ ඒ සදහම් නිදානය ඒ විදියටම පිරිසිදුව හරි ආශ්චර්යය දායාද කළා. මට පුදුම හිතුනේ මේ ධර්මයේ කියවද්දී ගුරුදේවයන් වහන්සේ මේ යුගයේ ඒ දහමම පෙරට ගත්තනේ. පරම පූජනීය මිහිඳු මහරහතන් වහන්සේ යම් දහම් පරියායක් මත පිහිටා ලංකා ධරණී තලයේ දහම්සක ප්‍රවර්තනය කරමින් සම්බුදු සසුනින් ඒකාලෝක කළාද මේ දහම් පරියාය පෙරට ගත්තනේ කියලායි මට පුදුම ආශ්චර්යයි. එහෙමයි ස්වාමීනි. මට පුදුම ආශ්චර්යයි කියලා. එහෙමයි. ඒක මට හිතා ගන්න බෑ ඒක. මේ ඇයි දැන් විවිධ දේවල් කවලම් වෙලා තිබිච්ච යුගයක් නේ. එහෙමයි. ඒකට ඒ කවලම් වෙලා තිබිච්ච යුගයේ මිහිඳු මහරහතන් වහන්සේගේ තේරීම තුලම තාමත් අදට මේ රැකගෙන යන්න කොතරම්නම් ආශ්චර්යයක්ද මේක කියලා මට හිතුණා. එහෙමයි ස්වාමීනි. කොතරම්නම් උදාාර ප්‍රඥා මහිමයක පිහිටලාද එතකොට මේ දහම්සක ප්‍රවර්තනය කරමින් ගියේ. එහෙමයි. හරි ආශ්චර්ය මට හිතුණා. එහෙයි ස්වාමීනි. පුදුම ආශ්චර්යයක් ඒක. ඉතින් මේ හරි ආශ්චර්යය. එතකොට අද අපි කතා කරන්නේ උතර බුදුරජාණන් දේශනා කළ පින්වත් මහණනි ওই විදියම තමයි කියනවා සත්පුරුෂයා ඇසුරු කරනකොට මොකද වෙන්නේ? සද්ධර්ම ශ්‍රවණය වෙනවා. එහෙමයි. ඔන්න පරම පූජනීය මිහිඳු මහරහතන් වහන්සේ ඇසුරු කළා. ලංකාදරණී තලයේ දෙව් මිනිස් ලෝකයාට දේශනා කළ යුතු අභිධර්මයේ දේශනා කළා. බලන්න හරි පුදුමයි ධම්සප්පවතුන් සූත්‍රය ඊළඟට මේ චූලහත්ති පදූපම සූත්‍රය මේ සූත්‍ර දේශනාවලින් අභිෂේක කළා. මෙන්න මොකද උනේ?
දෙව් මිනිස් ලෝකයා කී මේ සද්ධර්මයේ ශ්‍රවණය වෙන ශ්‍රද්ධාලාභ ඉපදුණා. ශ්‍රද්ධාලාභයේ මනවින් දුක්ෂය කරන දහම විවර වෙද්දී ශ්‍රද්ධාලාභී උපදිනකොට ඒ ශ්‍රද්ධාලාභයෙන් ඒ අයගේ සිත්වල උත්තමයන් වහන්සේ යෝනිසෝ මනසිකාරය ඇති වුණා. එහෙමයි. යෝනිසෝ මනසිකාරය උපදින්න සති සම්පජාන්නේ හිතවල විවර වෙන්න පටන් ගත්තා. දැල් වෙන්න පටන් ගත්තා. සති සම්පජාන්නේ දැල් වෙද්දී අන්න ඉන්ද්‍රිය සංවරය නම් වූ අභිධර්මයේ හිතවල උපදින්න ගත්තා. එහෙමයි. මේක ඉන්ද්‍රිය අසංවරයයි මේක ඉන්ද්‍රිය සංවරයයි කියලා තේරුම් ගත්තා. තේරුම් අරගෙන ඉන්ද්‍රිය අසංවරයෙන් හිත පිරිහෙනවා නිවනින් ඈත් කරනවා කියලා තේරුම් ගත්තා. ඉන්ද්‍රිය සංවරයෙන් හිත දියුණු වෙනවා කියලා තේරුම් ගත්තා. තේරුම් අරගෙන තෝරගත්තේ කොහොමද? ඉන්ද්‍රිය අසංවරය අතහැරියා. ඉන්ද්‍රිය සංවරයේ පිහිටා ඉන්නකොට මෙන්න ත්‍රිවිධ සුචරිතේ වැඩි ගියා. එහෙමයි. ත්‍රිවිධ සුචරිතේ වැඩි යනකොට හරි ආශ්චර්යයි. ඒ අයගේ හිතවල කායානුපස්සනාවේ හිත පිහිටන්න ගත්තා. වේදනානුපස්සනාවේ හිත පිහිටන්න ගත්තා. චිත්තානුපස්සනාවේ හිත පිහිටන්න ගත්තා. ධම්මානුපස්සනාවේ හිත පිහිටන්න ගත්තා. එතකොට මේ ධර්මයන් තුල හිත පිහිටන්නේ එහෙනම් කුමක් නිසාද? ත්‍රිවිධ සුචරිතේ හොඳට වැඩිච්ච නිසා. එහෙමයි. එහෙනම් අද සතර සතිපට්ඨානේ වඩන්නද කෙනෙකුට එහෙනම් අමාරු වෙයි. ත්‍රිවිධ සුචරිතේ වැඩිලා මදි කියන තැනට ආව නම් ඉවරයි. එහෙමයි. එහෙනම් තමයි ත්‍රිවිධ සුචරිතේ වැඩෙනකන් තමයි සතර සතිපට්ඨානෙ පුරුදු කරන්න පුළුවන් අරමුණ පුහුණු කර ඉන්න. ප්‍රශ්නේ ඉවරයි. එතකොට තමන්ගේ සිහිය දියුණු වෙනකොට සම්පජානෙ දියුණු වෙනකොට අනිත් දහම් පරයයන් ටික නිරවුල් වෙනවා. ඒ අයුරින්මයි ඒ අර්ථවලින්ම නිරවුල් වෙන්නේ වෙන අර්ථයකින් නෙමෙයි. එහෙමයි ස්වාමීනි. ඒ සතර සතිපට්ඨානේ යම් ආධ්‍යාත්මික දැන් ගොඩාක් අය හොයනෝනේ සතර සතිපට්ඨානේ හැම පරයයකම තියෙනෝනේ අජ්ජත්නම්මා බහිද්ධාවා ඊළඟට සමුදේ ධම්මා සමුදේ වය මේ කොහොමද තේරුම් ගන්න කියලා ඒක මුලින් තේරුම් ගන්න එපා. එහෙමයි ස්වාමීනි. ත්‍රිවිධ සුචරිතේ බොහෝ කාලයක් හිටපු කෙනෙක් කොහොමද ඒක තේරුම් ගන්නේ? එහෙමයි. ඒක ත්‍රිවිධ සුචරිතේ හොඳට වැඩිච්ච කෙනෙක් මේ දහම් පරයයන් පුරුදු කරද්දී ඒ කෙනාට මෙයාගේ ජීවිතේක සංවේදී වෙනවා. එහෙමයි. එතකොට එතකම් පොඩ්ඩක් ඉවසීමෙන් ඉන්න. ප්‍රතිපදාවේ නියැලෙන්න. ශ්‍රද්ධාවෙන් මේ ප්‍රතිපදාව අදාහ ගන්න. හිතන්න මම මැරෙනකම් මම මේ දහම් පරයය තුල ඉන්නවා කියලා අන්න තථාගතයන් වහන්සේගේ අවබෝධය දීපුදල නැද්ද එතකොට? එහෙමයි. දීපුදලා. අන්න විස්තර කරනවා ත්‍රිවිධ සුචරිතේ පරිපූර්ණ කොට සතර සතිපට්ඨාන ධර්මයන් පහළ වෙනවා. කියන්නේ ඒක පහළ වෙනවා කියන්නේ කායානුපස්සනාව හිත පිහිටනවා. කායානුපස්සනාව හිත පිහිටනවා කියන්නේ ආනාපාන සතිය නම් ආනාපාන සතිය සමවදිනවා. අසුබය නම් අසුබය වඩන කරනවා අසුබේ සමවදිනවා. ධාතු මනසිකාරයේ ඒ කියන විදිහටම හිතනකොට සමවදිනවා. නව සීවතිකේ ඒ විදිහට හිතන්න ගන්නකොට ඒකේ සමවදිනවා. එහෙමයි තියෙන්නේ. එහෙමයි සර්. ඒකේ සමවදිනකොට ආධ්‍යාත්මික බාහිර තේරුම් ගැනීමේ හැකියාව යට උපදිනවා. සමුදය වය තේරුම් ගැනීමේ හැකියාව උපදිනවා. එහෙමයි සිද්ධ වෙන්නේ. එහෙමයි. එහෙම වෙනකොට මොකද වෙන්නේ? ඒ සියලු දහම් පරයයන් ඒ අයුරින් පරිපූර්ණ වෙනකොට අන්න සතිය අවබෝධයේ පිණිස වැඩි යනවා. අන්න ඒකට කියනවා සති සම්බොජ්ජංගේ. එහෙමයි ස්වාමී. ධම්ම විජය අවබෝධයේ පිණිස වැඩි පරිපූර්ණ වෙනකොට ධම්ම විජය සම්බොජ්ජංගේ. එහෙමයි. වීරිය අවබෝධයේ පිණිස වැඩි යනවා. ඒකට කියනවා විරිය සම්බොජ්ජංගේ. ප්‍රීතිය අවබෝධයේ පිණිස වැඩි යනවා. ඒකට කියනවා ප්‍රීති සම්බොජ්ජංගේ. පස්සද්ධිය අවබෝධයේ පිණිස වැඩි යනවා. ඒකට කියනවා පස්සද්ධි සම්බොජ්ජංගේ. සමාධිය අවබෝධයේ පිණිස වැඩි යනවා. ඒකට කියනවා සමාධි සම්බොජ්ජංගේ. උපේක්ෂාව අවබෝධයේ පිණිස පරිපූර්ණ වෙවි යනවා. ඒකට කියනවා උපේක්ෂා බොජ්ජංගේ. එහෙමයි. අන්න මේ දේශනාවේ ඊ අයුරින්ම විස්තර කරනවා පින්වත් මහණනි. ඒක නිකන් උපමාවක් කියනවා අර ඉහළ එතකොට මේ බොජ්ජංග ධර්ම හත වැඩෙනකොට මොකද වෙන්නේ? ඉපදීම දුකයි කියලා පරිපූර්ණ අවබෝධයක් ඇති වෙනවා. එහෙමයි ස්වාමීනි. ජරා ව්‍යාධි මරණ දුකයි කියලා පරිපූර්ණ ආර්ය සත්‍යයක් විදිහට අවබෝධ වෙනකොට මොකද වෙන්නේ? හිතේ තුලේ සසරට බැඳලා දමන යම් තෘෂ්ණාවක් ඇද්ද? තෘෂ්ණාව ෂේ වෙලා යනවා. විද්‍යා විමුක්ති සාක්ෂාත් වෙනවා. එහෙමයි. ඒක ලස්සන උපමාවක් කියනවා. ඉහළ කඳු ප්‍රදේශ වලට වැස්ස වහිනකොට දියසීරා එකතු වෙලා ඇවිල්ලා පුංචි වල කඩਿੱති පිරෙනවා කියනවා. පුංචි වල කඩਿੱති පිරෙනකොට ලොකු වල කඩਿੱති පිරෙනවා කියනවා.
ලොකු වලකඩදි පිරෙනකොට නදී පිරිපිරී ගිහිල්ලා ගංගා පිරිපිරී ගිහිල්ලා මහ මුහුද පිරීලා යන්නේ යම්සේද. සත්පුරුෂයා නිරන්තරයෙන් ඇසුරු කරද්දී සද්ධර්ම ශ්‍රවණේ ටික ටික තමන්ගේ ජීවිතේ පිරෙනවා. එහෙමයි. දැන් බලන්න අපේ ජීවිතේ මේ ආලෝකය ආවේ එහෙමනේ. ගුරුදේවයන් වහන්සේ නම් වූ කල්යාණ මිත්‍රය එදා පරම පූජනීය මිහිඳු මහරහතන් වහන්සේ ප්‍රවර්තනය කළ දහම්සක ඒ විදිහට ඉස්මතු කරමින් යනකොට අපේ දේශවන් වලට ඇහෙනකොට අපේ සිත් සතන් වලට ශ්‍රද්ධාලාභ ඉපදුනා. එහෙමයි. ඒ ශ්‍රද්ධාලාභයට පුළුවන්කම තිබුණා ගිහිගෙවල් අතහරින්න. එහෙමයි. එතකොට බලන්න ඒ ශ්‍රද්ධාලාභයට පුළුවන්කම තිබුණේ ගිහි අතහරින විදිහේ යෝනිසෝ මනසිකාරයක් ඇති කරන්න. එහෙමයි. එතකොට ඒ යෝනිසෝ මනසිකාරයෙන් තමයි එයාගේ සිහියක් උපද්දලා ඒ සිහියෙන් තමයි එයා ශාසනය තුල ආරක්ෂා කළ තියෙන ඉන්ද්‍රිය දමනය කරගෙන. ඒ ඉන්ද්‍රිය දමනයෙන් තමයි කය වචනේ මනස දමනය කළ තියාගෙන ඉන්න පුළුවන් ශාන්ත හිතක් හදන් ඉන්න පුළුවන්කම තියෙනවා. ඒ ඉන්ද්‍රිය දමනයෙන් ත්‍රිවිධ සුචරිතයෙන් ඇතුණු ශාන්ත සිතයි සතර සතිපට්ඨාන ධර්මයන් අවබෝධ කරගන්න, තේරුම් ගන්න, පිහිටවන්න, යොමු කිරීමේ හැකියාව ලැබෙන්න පටන් ගන්නවා. එහෙමයි. එතකොට ඒ සතර සතිපට්ඨාන ධර්මයන් අවබෝධයේ පිණිස කුමක්ද වැඩින්නේ? බෝධි අංග හිත තුළ උපද්දන්න. එහෙමයි. බලන්න මනාකොට ආශ්‍රව දුරු කරන්නේ නැද්ද මේ ධහමෙන්? මනාකොට දුක්ෂය කරන්නේ නැද්ද මේ ධහමෙන්? එහෙනම් මේ ධහමත් අභිධර්මයක්. එතෙන්ට එන්න අපි ටික ටික අපේ ජීවිතේ මනස හදාගත්තොත් අපට රැකවරණයක් හැදී. එහෙමයි. එහෙම රැකවරණේ හදාගත්තොත් තමයි පරම පූජනීය මිහිඳු මහරහතන් වහන්සේ සඩ්ඩවිඤ්ඤාලාභී. ඒ මහෝත්තමයන් වහන්සේ යම් දහම් පරයය ටිකක් මත පිහිටා ලංකා ධරණීතලයේ අනුශාසනා ප්‍රාතිහාර්යයෙන් අභිෂේක කරමි බුදුරජාණන් වහන්සේගේ දහම්සක ප්‍රවර්තනය කළාද අපි මං හිතන්නේ පරම පූජනීය මිහිඳු මහරහතන් වහන්සේට කරන උපහාර පූජාවක් ඒක. එහෙමයි ස්වාමීනි. ඇයි මේ මිහිඳු මහරහතන් වහන්සේ හිටපු ඒ දහම් පරයය තුළ අපි භික්ෂුන් වහන්සේලා විතර ඉන්නවනම් ඒක මිහිඳු මහරහතන් වහන්සේට කරන අපි සත්කාරයක් ඒක උපහාරයක්. එහෙමයි. අපි දැන් එතන ඉන්නකොට අපි ගරහනව නම් අපි මිහිඳු මහරහතන් වහන්සේට ගරහලා. එහෙමයි. මොග්ගලී පුත්තිස්ස මහරහතන් වහන්සේ තමයි තේරුවේ මොග්ගලී පුත්තිස්ස මහරහතන් වහන්සේ ගරහලා එතකොට. එහෙම නේද? ඒ නිසා ඒ ගැරහීම නතර කරගන්න. ඔබ බුදුරජාණන් වහන්සේ වදාළ මේ දහමහල ශාස්ත්‍රුන් වහන්සේගේ දසබල ඥාන විසරද ඥාන තුළට හැමතිස්සෙම හිත පිහිටවන්න. පිහිටවල තමන්ගේ ජීවිතේ තමන්ගේ ශ්‍රද්ධාලාභය රැක ගන්න මහන්සි ගන්න. ඉතින් සතුටු වෙන්න මේ ධර්ම දානයේ දෙන පිරිස මේ දෙව් මිනිස් ලෝකයාම අවුලෙන් අවුලට පැටලීමට ගියපු කාල පරිච්ඡේදයක මේ මිහිඳු මහරහතන් වහන්සේ ගුණ සමුදාය සිහි කරමින් මිහිඳු මහරහතන් වහන්සේගේ අනුශාසනා ප්‍රාතිහාර්යයක් විදියට සිහි කරමින් දෙව් මිනිස් ලෝකයාට මේ අභිෂේක කරවන්නට සතුටු කරවන්නට ඒ ධම්මගේ පිහිටවන්නට ඒ ධම්මග නැවත නැවත විවර කරගන්නට මේ කරන අනුග්‍රහය සසර පුරාවට Tamanට නිවැරදි මාවතේ රැඳී සිටින්න කරන අනුග්‍රහයක් බවට පත් වෙනවා මේ කරගන්න උදාර පින. එහෙමයි. ඒ නිසා මේ උදාර පින සසර පුරා නිවැරදි මාවතේ රැඳී සත්‍යයේ රැඳී සසර දුක් දුරු කර ගැනීම පිණිසම මේ පුණ්‍ය සම්පත් එකසේ හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. සියලු දෙනාට තිරුවන් සරණයි. නමෝ බුද්ධාය. ඉතින් අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ ගෞතම සම්බුද්ධ ශාසනයේ ජාතියට දායාද කොට වදාළ උතුම් පොසොන් සමයේ ඒ තථාගත ශ්‍රී සද්ධර්මයේ අද දවසෙත් ඉස්මතු කරමින් අපගේ පින්වත් ස්වාමීන් වහන්සේ අපට අනුකම්පාවෙන් පෙන්වා වදාලා පහදා වදාලා ඒ අපට අනුකම්පා සහිත වූ ගරුතර මහා සංඝරත්නය අපි හැමදෙනාම ආදර ගෞරවයෙන් වන්දනමාන කරමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ස්වාමීනි පුණ්‍යානුමෝදනාව පිණිස වේලාවේදී තිබෙනවා. අපට අනුකම්පාවෙන් පුණ්‍යානුමෝදනාවත් සිදු කරනසේක්වා. අවසරයි ස්වාමීනි. පින්වත්නි අද දින සම්බුදු සිතක අසිරිය ධර්ම සාකච්ඡාව සඳහා අනුග්‍රහය දරන්නේ 2021 ජුනි මාස 10 වන දින දෙවන උපන් දිනයේ සමරන මාසදු දුල්වන් පුතණුවන්ට ආශිර්වාද කිරීම පිණිස අමෝහේන ගැවිලි පිටිය අරණායක යන ලිපිනේ පදිංචි පින්වත් ජීවන් කුමාර මහතා අකිනි මංජලි පින්බර මහත්මිය ඒ වගේම
යමීසා සුවින්දී දියණිය ඇතුළු පින්වත් පිරිස එක රාශිය වෙලා මේ උදාාර පුණ්‍ය සම්පත්තිය රැස් කරගන්නේ. ඉතින් මේ රැස් වුණු උදාාර පුණ්‍ය සම්පත්තිය ගටිකාර බ්‍රහ්මරාජයා සහම්පති සනන් කුමාර බ්‍රහ්මරාජයා මේ පින් අනුමෝදන් වේවා. සක්දිවිඳුන් විරෝධ විරූපාක්ෂ වෛශ්‍යරුන් දතරාස්ස සතරවරන් රජදරුවන් සෙම්පත් දෙවිවරු ඉෂ්ඨකාමී දෙවිවරු ප්‍රදේශ භාර පළාත් භාර දෙවිවරු ලෝක පාලක දෙවිවරු ගෞතම සම්බුදු සසුන සුරකින සියලු දෙවිවරු මේ පින් අනුමෝදන් වේවා. සුමන සමන් දිව්‍ය රාජයා ආලවක දෙවියන් මේ පින් අනුමෝදන් වේවා. ශ්‍රී මහා බෝරජාණන් වහන්සේලා ධාතුන් වහන්සේලා සුරකින සියලු දෙවිවරු මේ පින් අනුමෝදන් වේවා. ආයුෂයෙන් වර්ණයෙන් සැපයෙන් බලයෙන් වැඩේවා. දිව්‍යයන්ගේ දෙහිමි රැකවරණේ පරම පූජනීය ගුරු දේවයන් වහන්සේ ඇතුළු මහා සංඝරුවනට සලසා දෙත්වා දිව්‍යෝ දුතුන් ධර්මය අවබෝධ කරගනිත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම මේ රැස්වුණු උදාර පුණ්‍ය සම්පත්තිය පරම පූජනීය මේ ධම්මග පිරිසිදුව නිර්වුල්ව ඉස්මතු කළ දුන්නු ගුරු දේවයන් වහන්සේට මහා සංඝරත්නයට අනගාരികා මෑණිවරුන්ට උපාසක දරුවන්ට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා ධර්ම අවබෝධයෙන් සැනසෙන්නට මේ පුණ්‍ය සම්පත්තිය එකසේ හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස්වුණු උදාාර පුණ්‍ය සම්පත්තිය 2017 ජූලි මාස 5 වන දින මිය පරලෝකීය ඩී.පී. බබී ආච්චීට මීට වසර 40කට පෙර මිය පරලෝකීය සියාතු මුදලාලි සීයාට 2018 අගෝස්තු මාස 15 වන දින මිය පරලෝකීය ඒ.ඩී. බන්දුමති නැන්දාට 2018 දෙසැම්බර් මාස 30 වන දින මිය පරලෝකීය යූ.එල්. ඩැනී පියානන්ට 2020 මැයි මාස 15 වන දින මිය පරලෝකීය ආර්.පී. වික්‍රමසූරිය සීයාට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම ගලගෙදර පදිංචිව සිට 2021 අප්‍රේල් මාස 30 වන දින මිය පරලෝකීය සිතැදී යහන්සා දියණියට මේ පින් අනුමෝදන් වේවා. ඔබ අප නමින් මිය පරලෝකීය සියලු ඥාතීන්ට මේ පින් අනුමෝදන් වේවා. පරලෝ වශයෙන් සැපවත් වේවා සුවපත් වේවා වහවහ සසර දුකින් අත් මිදේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස්වුණු උදාර පුණ්‍ය සම්පත්තිය ඒ උපන්දිනයේ සමරන මසඳු දුල්වන් පින්බර පුතුණුවන්ට නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා. ඒ වගේම ජීවන් කුමාර පින්බර මහත්මයාට අකිනී මංජලී පින්බර මහත්මියට යමීසා සුවින්දී පින්බර දියණියට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම රැස් කරගත් උදාර පුණ්‍ය සම්පත්තිය සුජීවත සිටින ඒ.ඩී. මිත්තානන්ද පියාණන්ට විදේශගතව සිටි ආරේ චාමිනී ප්‍රියදර්ශිනී මෑණියන්ට ආර්.ජී. ලීලාවතී මෑණියන්ට සහෝදර සහෝදරියන්ට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ සැලසේවා. ඒ වගේම ශ්‍රද්ධා මාසික ධර්ම දාන සියලු සමාජික සමාජිකාවන්ට ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට අපගේ පින්බර දෙමව්පියන්ට ධර්ම ශ්‍රවණය කළ ඔබ සියලු දෙනාට මේ පුණ්‍යානුභාව බලයෙන් දෙවියන්ගේ දේවානුභාව බලයෙන් තුනුරුවනේ අනන්ත ආශිර්වාදයෙන් සියලු රැකවරණ සැලසේවා. ධර්මය අවබෝධ කරගන්න වාසනාව උදා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වෙන්න. විශේෂයෙන්ම මේ රැස්වුණු උදාාර පින ලොව පුරා කොරෝනා වෛරසයෙන් පීඩා විඳින සියලු සත්වයෝ සුවපත් වේවා සුවපත් වේවා. තුනුරුවනේ අනන්ත ආශිර්වාදයේ සියලු රැකවරණ සැලසේවා කියලා ආශිර්වාද කරනවා. සියලු දෙනාට තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. ඉතින් අපට අනුකම්පාවෙන්ම භාග්‍යවතුන් වහන්සේ වදාළ ඒ උදාර ශ්‍රී සද්ධර්මයේ මේ උතුම් පුසුන් සමේ අපගේ පින්වත් ස්වාමීන් වහන්සේ පෙන්වා වදාළ ඒ උත්තම ශ්‍රී සද්ධර්මයේ ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ මුළු මහත් ලෝකයටම දායාද කොට ගනිමින් මේ මොහොතේ ධර්ම දානමේ පින්කම ලෙසින් අප රැස් කරගත් මහත්ඵල මහානිසංස උත්තම පුණ්‍ය ධර්මය නොවලහාම අපගේ පින්වත් ස්වාමීන් වහන්සේටත් අනුමෝදන් වේවා. පුණ්‍ය අනුමෝදනාවෙන් පින්වන්ත මහා සංඝරුවන සුවපත් වේවා. අපගේ පින්වත් ස්වාමීන් වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ වේවා. සාදු සාදු සාදු. ඉතින් අද සදැහැති දායකත්වයේ දරන්නට යෙදුනේ වර්ෂ 2021 ජූනි මාස 10 වන දින
දෙවන උපන්දිනය සමරන මාසද දුල්වන් පින්වන්ත පුතුණුවන්ට ආශිර්වාද කිරීමේ අපේක්ෂාවෙන් අමුහේන ගැවිලිපිටිය අරනායක යන ලිපිනේ පදිංචි පින්වත් ජීවන් කුමාර මහත්මයා, අකිනි මංජලී මහත්මිය සහ යමීෂා සුවින්දි පින්වන්ත දියණිය ඇතුළු ඒ පවුලේ පින්වන්ත හැමදෙනා විසින් ඉතින් මේ පින්වතුන් අපි තාම දයාවෙන් පිනැති ඔබ හැමදෙනා සමග සිහිපත් කරගන්නට යෙදෙනවා. පින්වන්ත ඔබටත් ආරාධනා කරනවා මේ උතුම් සදහම් සාකච්ඡාව ලෝකයට දායාද කොට ගනිමින් උතුම් ධර්ම දානමය පින්කම සිදු කරගන්න ඔබට අවස්ථාව තිබෙනවා. 071 232 88 87 දුරකථන මාර්ගය ඔස්සේ තොරතුරු විමසමින් උනන්දු වෙන්න කියලා අපි ඔබට ඊටාම දයාවෙන් ආරාධනා කරනවා. ඉතින් ජාතියට සම්බුද්ධ ශාසනය දායාද වූ උදාර පොසොන් සමයේ ජාතිය සම්බුද්ධ ශාසනයට පිරිනමා තුනුරුවන හදවතේ වඩා හිඳවා ගන්න ජාතිය යලි වාසනාවන්ත වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් අපි නැවත ඔබ මුණ ගැහෙන්නම්. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.